තෙරුවන් සරණයි. අයං වස්සාන කාලෝ දසදහසේ ලෝක ධාතුව කම්පා කරවමින් දෙව් බමුණුගේ දේවානුභාවය හික්මවා ප්‍රමාණාතික්‍රාන්ත වූ උදාර ආලෝකයක් පහළ කරමින් ධම්සක් පැවතුම් සූත්‍රය ඒ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මංගල ධර්මදේශනය බරණැස ඉසිපතනාරාමේදී සිදු කරනු ලැබූ දිනය සමරා හරිදේ ටීවී මාධ්‍ය ආයතනයේ මගින් පවත්වනු ලබන ඇසළ පොහෝදා ධර්ම සාකච්ඡාව ශ්‍රී ලංකා දීපවාසීන් සතවර්ෂ 22කට වැඩි දීර්ඝ ඉතිහාසයක් ඇති නිර්මල සම්බුදු සසුන සුරකි ජනතාවක් සිටින ලස්සන දූපතක් මේ ධර්මදීපය. බුදුදහම පහළ වූයේ ಭಾರತයේ වුවත් ඒ ආරක්ෂා කිරීමට ඉන්දියානුවන්ට හැකියාවක් ලැබුණේ නැහැ. නමුත් ශ්‍රී ලාංකිකයෝ ජීවිත පරිත්‍යාගයෙන් සම්බුදු සසුනත් බෞද්ධ සංස්කෘතියත් උරුමයත් ආරක්ෂා කළා. එකම ජාතියක් විසින් එකම සංස්කෘතියක් සතවර්ෂ 22කට වැඩි දීර්ඝ කාලයක් තුල සුරකීම ඓතිහාසික වශයෙන් අගය කළ යුතුය. මේ ලෝකේ බොහෝ ජාතීන්ට කළ නොහැක්කක් වුණා. බෞද්ධ සංස්කෘතියේ ඓතිහාසික වැදගත්කම සනාථ කිරීමට පුරාවස්තු ශිලාලිපි ඓතිහාසික ලේඛන වංශකථා සාහිත්‍ය ජනප්‍රවාද දහස් ගණනක් තිබෙනවා. ඒට වඩාත්ම ප්‍රබල සජීවී සාධකයේ වන්නේ එම සංස්කෘතිය යාවත් කාලීන කරන ජනතාවක් මේ ලක්දිව ජීවත් වීමයි. ඒ මහා සංස්කෘතිය හා බැඳුණු වස්සානය ගම් දනව් පුරා ගැමි ජන හදවත් බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔකඳවන කාල පරිච්ඡේදයේ උදාවන්නේ මේ වස්සානය. කෙලෙස් ගිම්හාණයෙන් වියලුණු බොදුණු සිත් කුසල් වැස්සෙන් සිසිල්වන සමය උදාවන්නේ මේ වස්සාන සමයේදී. ගිහි පැවිදි දෙපක්ෂයේම එක්සිත්ව එක්සත්ව තෙමසක් පුරාවට පිවිතුරු සිතින් පින් පුරන්නට එකතු වන්නේද මේ වස්සානේ. වස්සානේ පුරාණය පිළිබඳව හරිදේ ටීවී මාධ්‍ය ඔස්සේ පවත්වනු ලබන පොහෝදා ධර්ම සාකච්ඡාව සඳහා අදත් වැඩම කළා තල්ගම්පල ශ්‍රී සුචිත්‍රාරාම පුරාණ විහාරාධිපති තල්ගම්පල ශ්‍රී ධර්මාලංකාර මහා විද්‍යාලයේ විශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පති තල්පේපත්තු ඇතුළු ගාලු පළාතේ ප්‍රධාන සංඝනායක දර්ශනපති දර්ශන සූරී මානවිල රතනසිරි නායක ස්වාමීන් වහන්සේ මාවටුවන විල්ගමු රාජමහා විහාරාධිපති උළුවිටිකේ ශ්‍රී ඉන්දජෝති පිරිවෙන් විශ්‍රාමලත් නියෝජ්‍ය පරිවේනාධිපති වද්රුම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ හිටපු ලේකාධිකාරී ශාස්ත්‍රපති හක්මන සෝරත ස්වාමීන් වහන්සේ වල්පල ශ්‍රී ගෞතමාරාම පුරාණ විහාරාධිපති උඩුමලගල ශ්‍රී ආදිත්‍ය වංශ පිරිවෙන් නියෝජ්‍ය පරිවේනාධිපති යක්කල මුල්ල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේකාධිකාරී ගාලු මහදිසාවේ උපප්‍රධාන සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී ලංකාභිමානී වල්පොල ගුණරතන නායක ස්වාමීන් වහන්සේ අපි නායක ස්වාමීන් වහන්සේලා හරිදේ ටීවී මාධ්‍ය ආයතනයේ වෙනුවෙන් පොහෝදා ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. අපි වස්සානේ පුරාණයේ පිළිබඳවයි සාකච්ඡා කරනු ලබන්නේ. අපේ මානවිල රතනශ්‍රී නායක ස්වාමීන් වහන්සේ ඉන්දියාවේ දිල්ලි විශ්වවිද්‍යාලයේ කලක් වැඩ සිටියා. නායක හාමුදුරන් වහන්සේගෙන් අපි විමසා දැනගන්නට කැමති වෙනවා වස්සානේ පුරාණය කෙසේ සකස් වුණාද කියන කාරණාව. ತೆಲ್ಲಂಬುರ
श्री पुष्पाराम विहाराधिपति යක්කලමුල්ල ආදිච්ච වංශ පිරිවෙනේ පරිවේනාධිපති යක්කලමුල්ල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේකකාධිකාරී තැන්පත් අපේ ශාස්ත්‍රපති පළල්ලේ සරණ ජෝති ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. වස්සාවාසයේ ඉතිහාසය පිළිබඳව ඓතිහාසික ලේඛනය තමයි විනය පිටකය. ඒ විනය පිටකයේ මහා වග්ගයේ ඒ වස් විසීම පිළිබඳව සඳහන් වන වස්සූපනායක ඛණ්ඩකේ සඳහන් වෙනවා ඉමේහි සමනා ශක්‍යපුත්තියා හේමන්තම්හි ගිම් හම්හි වස්සම්හි චාරිකං චරಂತಿ මනුස්සා උජ්ජායන්ති khīයන්ති විපාචෙන්ති කියලා. ඒ අනුව ඉතිහාසයේ සඳහන් වන්නේ මිනිස්සු අවමන් කළා, ඒ වාගේම දෝෂාරෝපණය කළා, නින්දා කළා. මේ කාරණය භික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේට සැලකර හිටියා. බුදුහාමුදුරුවෝ ඒ පිළිබඳව සාකච්ඡා කරලා එසේනම් මහණෙනි මම අනුදැන වදාරනවා වස් විසීම සඳහා. අනුජානාමි භික්කවේ වස්සං උපගන්තුං කියලා උන්වහන්සේ ඒ පිළිබඳව අදහස ප්‍රකාශ කරන්නට යෙදෙනවා. මේ ඉතිහාසය ගැන සඳහන් කරනකොට බොහෝ දෙනා සඳහන් කරන්නේ ජෛනාගමිකයන් විසින් දෝෂාරෝපණය කළා කියලා. නමුත් එකල ජෛනය පමණක් නොවේ මේ වස්සාවාසයේ යෙදුනේ, අනෙක් සෑම ආගමිකයෙක්ම මේ වස් කාලය තුලදී එක තැනකට වෙලා වාසය කරපු බව එම සඳහනෙහිම තිබෙනවා. ඒ විනය පිටකයේ සඳහන් වෙන්නේ අන්‍ය තීර්ථකයන් පිළිබඳව, ජෛන අය පිළිබඳවම නෙවෙයි, අන්‍ය තීර්ථකයන් පිළිබඳවයි සඳහන් කරන්නේ. එතකොට ආජීවක, අචේලක ආදී වශයෙන් තවත් ආගමික පිරිස් සිටියා. මේ හැම කෙනෙක්මත් යෙදුනා. හැබැයි භික්ෂුන් වහන්සේලා මේ කාලය තුලදී චාරිකාවේ හැසිරුණා, නැත්නම් එහෙ මෙහෙ ගියා. මේක දැකපු මිනිස්සු තමයි කිව්වේ බලන්නකො මේ ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ගේ ශිෂ්‍යයන්ගේ හැටි. කිසිම හැදියාවක් නැහැ. මේ ඒකජීවී මේ පන තියෙන තෘණ ආදිය මඩිමින් පාගමින් මේ අය එහෙ මෙහෙ යනවා.
බොහෝ ප්‍රාණ හිංසා සිදු කරනවා. ඒක මේ වගේ පිරිසකට ගැළපෙන දෙයක් නෙවෙයි. වෙනත් තීර්ථකයෝ එක තැනකට වෙලා මේ කාලයේදී ගත කරනවා. ඒ අය විතරක් නෙවෙයි, කුරුල්ලෝ කූඩු හදාගෙන වැහි කාලය තුලදී කෑම බීම හොයන්නේවත් නැතුව ඒ කූඩු වලට වෙලා ඉන්නවා. නමුත් බලන්න මේ ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන් ඇති මේ අය එහෙම යනවා. ඒ නිසා මේ කාරණය බුදුහාඳුරෝ හොඳට හොයලා බලලා නියම කළා. භික්ෂුන් වහන්සේලා වස් කාලය තුලදී ඒ ආකාරයෙන් එක තැනකට වෙලා ගත කරන්නට කියලා. ඒ අනුව උන්වහන්සේලා මේ කාලය තුලදී කොහේවත් යන්නේ නැතුව එකම ස්ථානයකට වෙලා ගත කළත් උන්වහන්සේගේ කාලයේ උන්වහන්සේගේ ශාසනය තුලම අදපමණක් නොවේ එකලත් උන්වහන්සේගේ වචනය ඉක්මවන පිරිස් හිටියා. ඔය චබ්බග්ගිය, සත්ත රසවග්ගිය ඒ වගේ භික්ෂුන් වහන්සේලා චාරිකාවෙහි හැසිරුණා. බුදුහාමුදුරුවෝ ඒ නිසා එසේ කිරීම පිළිබඳව බුදුහාමුදුරුවෝ ඒක දුක්ඛතාපත්තියක් හැටියට අපි සාමාන්‍ය වචනෙන් කියනවා දුෂ්කෘත කියලා කියන්නේ නොකල යුතු දේ, නැත්නම් හොඳ නැති දේවල් කරන්න හොඳ නැති දෙයක් හැටියට තමයි උන්වහන්සේ ඒ පිළිබඳව දේශනා. ඉතින් මේ නිසා භික්ෂුන් වහන්සේට කිව්වා එහෙම කරන්න එපා. ඒක එහෙම කළොත් දුක්ඛතාපත්තියක් සිද්ධ වෙන කාරණයක්. මේ ඉතිහාසයේදී එක්තරා උපාසකෙක් විහාරයක් කරලා භික්ෂුන් වහන්සේට ආරාධනා කළා වඩින්න ඒක පිළිගන්න කියලා. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කරලා නැහැ, අවවාද දීලා නැහැ වස් කාලේ එහෙම යන්න. ඒ නිසා උන්වහන්සේලා කියනවා වස් කාලේ ඉවරනාට පසු ඇවිල්ලා අපි ඒක බාර ගන්න. නැත්නම් ඒ ළඟම ඉන්න කෙනෙකුට කියලා ඒ වැඩේ කරව ගන්න. නායක හාමුදුරුවනේ දැන් එතකොට නායක හාමුදුරුවෝ මතක් කළේ මහජන උද්ඝෝෂණයක් එදා සමාජයේ පැවතුණා. ඒ මහජන උද්ඝෝෂණයට බුදුරජාණන් වහන්සේ සමන් යොමු කළා. මහජන මතයට ගරු කිරීමක් වශයෙන් තමයි මේ වස් කාලය භික්ෂුන් වහන්සේට වත් ශික්ෂාපදයේ ආරක්ෂා කරන්න ප්‍රඥප්තියක් වශයෙන් නියම කරන්නට යෙදුනේ. ඒක තමයි මෙතන තියෙන එකම දේ තමයි මේ වස් කාලය තුළදී ආජීවක නිගණ්ඨ වගේ අය අනුගමනය කරන ශීල ව්‍රත ආදී අනුගමනය කරන්න කියලා බුදුහාමුදුරුවෝ නියම කළේ නැහැ. ඊට වැඩිය පසු කාලයේ බලනකොට ඊට වැඩිය වෙනස් දෙයක් තමයි බුදුහාමුදුරුවෝ ඒ කාලය තුලදී කරන්නට කියලා නියම කළේ. ආධ්‍යාත්මික වශයෙන් පාරිශුද්ධත්වයට පත්වීම තමයි බලාපොරොත්තු වුණේ. ඒ සඳහා උන්වහන්සේලා ක්‍රියා කළා. නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පැහැදිලි කළේ දැන් වස් ආරම්භ කිරීම, වස් කාලය උදා කිරීම සඳහා මාජන උද්ඝෝෂණයට බුදුහාමුදුරුවෝ සවන් යොමු කළා. එයට ගරු කිරීමක් වශයෙන් ඒ වගේම අපේ දහමට අනුව කටයුතු කරන්න නියම කරන්නට යෙදුණා. හොඳයි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වස්සානයේ ඉතිහාසයයි පුරාණයයි ඒ සඳහන් කරන්නට යෙදුනේ. අපි ඊළඟට බලමු මේ වස්සානය සමග චාරිත්‍ර වාරිත්‍රාත් බැඳී තිබෙනවා. ඒ චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳව අපේ විල්ගමු රජපහ විහාරාධීශවර හක්මන සෝරතනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පැහැදිලි කිරීමක් කළොත් වැඩමවා වදාළ ගරුතර
මහා සංඝරත්නයේ නවසරයි කාරුණික පින්නතුනි පොසොන් පොහොය උදා වෙනවත් එක්කලාම ගිහි ජනතාව අතර පවතින කතා බහක් තමයි මේ ඇසළ පොහොය සම්බන්ධයෙන්. සෑම විහාරස්ථානයකම දායක දායිකාවන් ඇසළට පෙර හමුවන බොහොමයක් දෙනා හමුවන පොහොය පොසොන් පොහොය. ඒ නිසාවෙන් ඒ අය මුලින්ම සාකච්ඡා කරගෙන අප ස්වාමින් වහන්සේලා එක්කලා කතා බහක යෙදෙනවා මේ අනුව තියෙන සිරිත් ටික ඉටු කරගෙන යන්නේ කොහොමද කියලා. මේ සියල්ලම ගැන කතා කරන්නට පෙර අපට සිද්ධ වෙනවා මේ වගේ මහා දායාදයක් කොහොමද අපට ලැබුණේ කියලා. ලෞතර බුදුරජාණන් වහන්සේ මහා ඉහලින් සලකපු පින්කමක් තමයි මේ කටින පින්කම. ආමිෂ දාන අතර තියෙන ඉහළම දානය තමයි පින්කම තමයි මේ කටින පින්කම. ඒ කටින පින්කම අටමහා කුසල් වලිනුත් ප්‍රධානම ගණයේ පින්කම විදිහටයි බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කළේ. හැබැයි උන්වහන්සේ ජීවමාන කාලයේ අපේ පඬිත හාමුදුරුවනේ අපි වාසනාවන්ත උනේ නෑලක් වෙසයන් විදිහට මේ මහා පින්කමේ කොටස්කරුව වෙන්න. උන්වහන්සේ පිරිනිවන් පාලා බුද්ධ වර්ෂයෙන් වසර 236ක් ගතවන තැනේදී තමයි පොසොන් උදාවත් එක්කලා මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු ඒ සදහම් චාරිකාවට එක්වෙච්ච තෙරුන් වහන්සේලා අප රටට වැඩම කරන්නට යෙදුනේ. එහෙම වැඩම කරලා මුලින්ම රටේ නායකයා රාජ්‍ය නායකයා තමයි ප්‍රධානම දායකයා බවට පත් කරගත්තේ. ඒ වගේම උන්වහන්සේ සතියක් පුරාවටම ධර්ම දේශනා කරලා අනෙක් සියලු දෙනාමත් දායකයන් බෞද්ධයින් බවට පත් කරගත්තා. අපිට මතක් වෙනවා නන්දන වනය පූජා වෙච්ච හැටි. ඒක මදි වෙච්ච තැන මහමෙවුනාව පූජා කරපු හැටි. ආන්ගේ සියල්ල අවසානයේ මිහිඳු මහ රහතන් වහන්සේ සහ අනෙක් ස්වාමින් වහන්සේලා වඩිනවා මිස්සක පව්වට. දේවානම් පියතිස්ස රජුරවන්ට ප්‍රශ්නයක් පස්සට දඹදිවට වඩිනවද දන්නේ නැහැ කියලා. අපේ පඬිත හාමුදුරුවනේ බිසවත් එක්කලා රථයක නැගිලා මිස්සක පව්වතෙක් ගමන් කරලා මිහිඳු හාමුදුරුවොත් එක්කලා කතා කරනවා. උන්වහන්සේ අහනවා රජුරෝ දැක්කට පස්සේදී මෙච්චර දුර බැහැරක් මෙහෙසක් ගෙවාගෙන රහතන් වහන්සේ ඔබ වහන්සේ අපිට නොකියාම දඹදිව වඩින්නද කියන එක ප්‍රශ්නයක්. ඒ නිසායි මේ තකහණියක් ආවේ. නෑ. අපිට වස් කාලය එළඹිලා ඒ සඳහා සුදුස්තරක් තෝරගන්නට වමනායි. ඒ නිසාවෙන්මයි නැවත මේ මිස්සක පව්වට වැඩම කළේ කියලා. රජ්ජුරුව එදා තමයි දැනගන්නේ මේ භික්ෂූන් වහන්සේලා අතරත උපසම්පන්න භික්ෂූන් වහන්සේලා අතරතත් මේ වගේ මහා ලොකු විනය කර්මයක් තියෙනවා කියලා. ඒ පිළිබඳව විස්තරාත්මකව දැනගත්තු රජුරුව මොකද කරන්නේ? අර කණ්ඨක චේතිය වටා තියෙන ලෙන් ගල්ගුහා අටසට ලෙන් කියලා අපි අහලා තියෙනවා. ඒ සියල්ලම සුද්ධ පවිත්‍ර කරවලා ඊ타මත්ම හොඳින් වස් සමාදන් වෙන්න පරිසරයේ සූදානම් කරනවා. අන්න අපේ රජුරුව දැනගත්තු වෙලාව දායකයෙක්ගෙන් භික්ෂුවකට උපසපන් භික්ෂුවකට වස් සමාදන් වන භික්ෂුවකට ඒ පරිසරය තුළ ඒ වටා පිටාව තුළ මොනවද කරන්න තියෙන්නේ කියන මේ කාරණාව තමයි ඒ අවබෝධ වුනේ. එහෙමනම්
මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩම කිරීමත් එක්කලා උගත් සුපේසල ශික්ෂාකාමී මහා වියක් පඬිවරුන් හාමුදුරුවන් වහන්සේලා ගිහියන් මේ ලක්බිම තුල බිහි වුණා. ඒ සදුපදේශයන් වලින් ගිහි පැවිදි දෙපිරිසම පරිපෝෂිත වුණා. ඒ නිසා තමයි අපිට මේ වගේ වත්පිළිවෙත් මහා ප්‍රමාණයක් අලුත් කාලයට අලුත් දේවල් එකතු කර ගනිමින් අද අපි ඉටු කරගෙන යනු ලබන්නේ. පඬිත හාමුදුරුවනේ වර්තමාන කාලයේ වස් සමාදන් වෙන පළාත් භික්ෂුන් වහන්සේලා දිහා බැලුවාම පළාත් 9ක් ලංකාවේ තියෙනවා. ඒ පළාත් 9 ආකාර 9ක් විදිහට තමයි අපිට ඒ පරිසර සූදානම් වීම දකින්නට තියෙන්නේ. මම බොහෝම කාලයක් මධ්‍යම පළාතේ වැඩ සිටිය භික්ෂුන් වහන්සේ නමක් විදිහට දකිනවා. දැන් දකුණු පළාතේ දැහැත් ගොටුව අපේ හාමුදුරුවන් වහන්සේලාගේ අතට දීලා මේ 3 මාසය පුරාවටම අපේ ශක්තිය පමණින් අපේ සිව්පසයෙන් උපස්ථාන කරන්නම් හාමුදුරුවනේ මේ විහාරස්ථානයේ වැඩ ඉන්න කියලා. වැඩ ඉඳගෙන වස් සමාදන් වෙලා ඒ සියලු කටයුතු අපිට ඉටු කරලා දෙන්න කියලා. ඒ දැහැත් ගොට්ට තමයි අපේ චාරිත්‍රයේ ප්‍රමුඛත්වයට ගන්නේ දකුණු පළාතේ. මධ්‍යම පළාතේ එහෙම නැහැ. මධ්‍යම පළාතේ ඒ වස්වසන භික්ෂුන් වහන්සේලා කීප නමක් ඉන්නවා නම් දැහැත් වට්ටි ඒකට බෙහෙත් වර්ග බොහොමයක් ඒ වගේම අවශ්‍ය කරන කෑම බීම් බොහොමයක් එහෙම එකතු කරගත්තු මහා සුවිශාල දැහැත් වට්ටියක් සකස් කරලා සුදු වස්ත්‍රයකින් වහලා ඒක පිළිගන්වල තමයි ආරාධනා කරනු ලබන්නේ. අපි බස්නාහිර පළාතට වැඩම කරාට පස්සේදී අපට ඒකට වඩා වෙනස් දෙයක් තමයි දකින්න ලැබෙන්නේ. වස් ආරාධනාවේ ඒ අය කරන්නේ අෂ්ට පරිස්කාරයක් පූජා කරලා පිළිගන්වලා නැත්නම් දෙපට සිවුරක් තනිපට සිවුරක් අඳන සිවුරක් නානකඩ සිවුරක් මේ විදිහට පිළිගන්වමින් තමයි ඒ අය ඒ වස් ආරාධනාව සිද්ධ කරන්නේ. ඒ විතරක් නෙවෙයි. එහෙම ආරාධනා කරලා ලංකාවේ කොහේ වුණත් අපේ බෞද්ධ පින්වත් පිරිස පෙර ඉඳලම පුහුණු වෙලා තිබුණා, අහලා තිබුණා, දැනගෙන තිබුණා අපේ පන්සල සුද්ධ පවිත්‍ර කරන්න ඕන කියලා. ඒ කියන්නේ උපසපන් භික්ෂුවකට තනකොළ ගහක්වත් නෙලීම තහනම්, මකුණු දැලක්වත් කැඩීම තහනම්. එහෙමනම් බෞද්ධ ගිහි අපේ මහත්මීන් විහාරස්ථානයට පැමිණිලා ඒ ආරාමය ඉතාමත්ම සිත් ගන්නා ආකාරයට මේ වස්තු මාසය පුරාවටම සිද්ධ කරනවා. තනකොළ ගලවලා ඒ වගේම කුණු දූවිලි ඉවත් කරලා මලු සකස් කරලා ඒ වගේම හුණු පිරියම් කරලා තේන්ත ආලේපනය කරලා මහා පුදුමාකාර විදිහට කැපකිරීම කරලා මේ විහාරස්ථාන අලංකාර කරනවා. ඒ විදිහට හැම පළාතකම නැති වුණත් සමහර පළාත්වල ඒවා අපිට දකින්නට ලැබෙනවා චාරිත්‍ර ධර්ම විදිහට. ඒ විතරක් නෙවෙයි භික්ෂුවත් අපේ පඬිත හාමුදුරුවනේ සූදානම් වෙන්නට ඕන. පොසොන් පොහොයේ ඉඳලා අසල පොහොය වෙනකම්ම උපසපන් භික්ෂුවකට හිතට දැනෙන්නට ඕන දැන් අපේ වස් කාලය එළඹෙනවා කියලා. ආන් ඒ සිතුවිල්ලත් එක්කලා අපේ ඒ වැඩිහිටි ස්වාමින් වහන්සේලා තමුන්ගේ සිල් පවිත්‍ර කර ගැනීම ඒ වගේම තමුන්ගෙන් වෙච්ච ඇවත් ඒවා සිහිපත් කර ගැනීම බොහොමයක් මේ මාසික කාලයක් තුල සිද්ධ කරගන්නට වෙනවා. ඒ වගේම අපි පොහොයගේට ගිහිල්ලා ආන් ඒ සූදානම තමයි මහා විශාල භික්ෂු සංඝයා වහන්සේ පිරිසක් මැද්දේ ප්‍රකාශයට පත් කරන්නේ. ඒ විතරක් නෙවෙයි අපි ඊට පස්සේදී සදැහැති දායකයන්ගේ සදහැව වර්ධනය කරන්නට පුද පූජාවන් සූදානම් කරනවා.
ඒව පිළිබඳව අපි කල්පනා කරනවා හාමුදුරුවරු. මේ අය බෝධි පූජාවන් තුලින් පින් වඩන්නට, ඒ වගේම විවිධ අෂ්ට පරිස්කාර, ගිලන්පස පරිස්කාර, ගිලන්පස පූජාවන් සහිත විවිධ පූජාවන්, අටවිසි පූජා, ඒ වගේම සූවිසි පූජා, මෙබඳු පූජාවන් සිද්ධ කරමින් ඒ අයට කුසල් දහම්මේ තවත් වැඩි දියුණුවක් ඇති කරවන්නට අපේ ස්වාමින් වහන්සේලා ලොකු මහන්සියක් ගන්නවා. හොඳයි පඬිත හාමුදුරුවනේ, පඬිත හාමුදුරුවෝ මතක් කළේ මේ වස් කාලේ වස් ආරාධනා කිරීම, වැසිසලු පූජා කිරීම, ඒ වගේම වේර විහාරස්ථාන කල් වේලා ඇතුව ඇවිල්ලා සුද්ධ පවිත්‍ර කළා, පිරිසුදු කළා, තින්තාලේප කළා, ඒව කටයුතු. ඒ වගේම කුටි සකස් කළා. අපේ ඉතිහාසෙත් එහෙමයි, බුදුහාමුදුරු දවසත් එහෙමයි. අර විසාකාවන් තමයි ওই වැස්සලු පූජා කරන්න මූලිකත්වය ගත්තේ. හොඳයි පඬිත හාමුදුරුවෝ ඒ චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳවයි සිහිපත් කරන්නට යෙදුනේ. බුදුරජාණන් වහන්සේ විනය නීති පැනවීම තුලිනුත් අපේක්ෂා කළේ භික්ෂු සමාජයේ මානව අයිතිවාසිකම් අහිමි කිරීමට නොවේ. භික්ෂු සමාජයේ මහා ප්‍රයත්න, පහසු විහරණය, බොහෝ දෙනාගේ ප්‍රසාදය දිනා ගැනීමට සහ ශාසනයට ඇතුල් වන ශ්‍රාවකයන් සියලු දෙනාම ප්‍රියශීලීව වැඩ සිටීම සඳහා අවශ්‍ය ප්‍රියශීලී පරිසරයක් ගොඩනැගීමයි. ඒ නිසා මේ වස් කාලෙත් ඒ හා සම්බන්ධ විනය නීති රීති හා සම්බන්ධව අපේ වල්පල ගුණරත්න නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් අපි දැනගන්නට කැමති වෙනවා. තෙරුවන් සරණයි. ධම්සභා මණ්ඩපයේ මෙහෙයවන අපේ අතිගෞරවනීය පඬිත හාමුදුරන් වහන්සේගෙන්ද ඒ වගේම මේ ධම්සභා මණ්ඩපයට වැඩමවා වැඩ සිටින අපේ නායක මාහිමිපාණන් වහන්සේලා දෙනම ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි. කාරුණික පින්වත්නි, අද මේ ධම්සභා මණ්ඩපයේ මුඛ්‍ය තේමාව වන්නේ වස් විසීමේ පුරාණය නැත්නම් පුරාණ වස් විසීමේ චාරිත්‍රය පිළිබඳව. එතෙන්දී ඒ වස් විසීමේ පුරාණය පිළිබඳව අපේ නායක හාමුදුරුවෝ ඉතාමත්ම මනා විවරණයක් ප්‍රථමයෙන් සිද්ධ කළා. ඒ හා සම්බන්ධව සිදු කෙරෙන සිරිත් විරිත් පිළිබඳවත් අපේ සෝරත පඬිත හාමුදුරුවෝ කරුණු කාරණා පැහැදිලි කළා. මේ වස් විසීමේ චාරිත්‍රය ඇත්තටම සම්බුද්ධ ශාසනය තුල සිදු කෙරෙන ඉතා වැදගත් වටිනාම විනය කර්මයක්. විනයෝ නාම ශාසනස්සායෝ. ශාසනයේ ආයුෂ රඳා පවතින්නේ විනයත් එක්ක. එනිසා භික්ෂුවකගේ පැවැත්ම, එවැගේම සම්බුදු ශාසනයේ පැවැත්ම විනය මතම රඳා පවතින නිසා භික්ෂුව අනිවාර්යයෙන්ම විනය කර්මත් එක්ක බැඳලා සිටිය යුතුයි. ඒ අනුව බුදුරජාණන් වහන්සේ විසින් විනය ශික්ෂා පද පැනවීමේදී අපේ නායක හාමුදුරුවෝ මතක් කළා විනය පිටකේ මහා වග්ගපාළිය තුල විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලාට අනුගමනය කිරීමට විනය ශික්ෂා පද 227ක් හඳුන්වා දීලා තියෙනවා. භික්ෂු විනය යටතේ ඒ ශික්ෂා පද අතර ඉතා වැදගත්ම ශික්ෂා පදයක් තමා අනුජානාමි භික්ඛවේ වස්සානං වස්සේ උපගන්තුම්. මහණෙනි, මම නුඹලාහට මේ වර්ෂා කාලය තුල වස්සසන්නයයි නියම කරමි. එමානුව සියලුම උපසපන් භික්ෂුන් වහන්සේලා මේ වස් කාලය තුල වස් සිසීමට යොමු වන්නට යෙදුණා. මේක සැබෑවෙන්ම හොඳ ඉතා වටිනාම විනය කර්මයක්. එහෙම නැත්නම් උපෝසත කර්මයක්. එහෙම නැත්නම් විශේෂයෙන්ම පොහොය කර්මයක් විදියට අපට හඳුන්වා දෙන්න පුළුවන්. එතෙන්දී වස්සසන්න කියලා බුදුහාමුදුරුවෝ නියම කළාට වස්සසන්නේ කවදද?
ඒ වගේම විශේෂයෙන්ම ඒ වස් විසීමේ චාරිත්‍රය කොහොමද ඉටු වෙන්නේ කියන කාරණා පිළිබඳ භික්ෂුන් වහන්සේලාට ගැටලුවක් තිබුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳ මුලින් භික්ෂුන් වහන්සේලාට පැහැදිලි ප්‍රකාශයක් සිදු නොකළ නිසා අභිමත පරිදි වස්තුසන්න භික්ෂුන් වහන්සේලා යොමු වෙච්ච බව අපිට දකින්න ලැබෙනවා. ඒකේ වැරදි සහගත බව තේරුම් ගත්ත බුදුහාමුදුරුවෝ වස්තුසීමේ චාරිත්‍රය විනය කර්මයක් විදිහට සිදු කිරීමේදී විශේෂයෙන්ම පෙර වස්තුසීම සහ පසු වස්තුසීම කියලා අවස්ථා දෙකකදී සිදු කරන්න පුළුවන් කියලා නියම කළා. ඒ පෙර වස්තුසීමේ චාරිත්‍රය සිදු කරන්නේ ඇසල අවපෑලවිය දවසේ. ඒ වගේම එදා යම් හේතුවක් නිසා යම් උපසපන් වික්ෂුන් වහන්සේ නමකට වස්ත්‍ර සීමට නොහැකි වුණා නම් පසු වස්ත්‍ර සීම චාරිත්‍රයක් හඳුන්වා දුන්නා. නිකිණිපුර 15ක් පොහොය දවසේ පසු වස්ත්‍ර සීමේ චාරිත්‍රය සිද්ධ කරන්න පුළුවන් කියලා. එමානුව විශේෂයෙන්ම වස්ත්‍ර සීමේ චාරිත්‍රය යටතේ සියලුම ලෝකේ සියලුම බෞද්ධ විහාරස්ථානවල උපසපන් භික්ෂුන් වහන්සේලා මේ කටයුත්ත විනය කර්මයක් නිසා ඇසල පොය දවසේ තමන් සම්මත කරගත්ත සුදුසු අය සම්මත කරගත්ත පොහොය ගේකට නැත්නම් සීමා මාලකයකට වැඩම කරනවා. වැඩම කරලා ඒ ස්ථානයේ පොහොය කර්ම කිරීම සිද්ධ කරනවා. මොකද මේක විනය කර්මයක් වස්විසීමේ චාරිත්‍රය. ඒ නිසා පළමුවෙන්ම සිදු කරන්නේ උපෝසත කම්ම සිද්ධ කිරීම. නැත්නම් පොහොය කර්ම සිද්ධ කිරීම. ඒ පොහොය කර්ම සිද්ධ කිරීමේදී සම්මත කරගත්ත සීමාවකට නැත්නම් පොහොය ගේකට වැඩම කරනවා. එතෙන්දී පඬිතුහාමුදුරනේ මේ උපසපන් භික්ෂුන් වහන්සේලා විතරමයි පොහොය ගෙට වැඩම කරන්නේ. එතෙන්දී තුන් සිවුරෙන් සැරසිලා උන්වහන්සේලා වැඩම කරනවා. ඒ වගේම ගිහියෙකු සම්බන්ධ කරගන්නේ නැහැ මොනම හේතුවක් නිසාවත්. ඒ අවස්ථාවේදී සාමණේර භික්ෂුන් වහන්සේලා සහභාගී කරගන්නේ මොනම හේතුවක් නිසාවත්. එතෙන්දිත් කරන්න චාරිත්‍ර ටිකක් තියෙනවා. විශේෂයෙන්ම විනයට සම්බන්ධ. ඒ චාරිත්‍ර අතර ඉතා වැදගත්ම කරුණු තමයි ඔය පුබ්බකරණ සහ පුබ්බකිච්ඡ කියන කටයුතු සිද්ධ කිරීම. සම්මජ්ජනී පදීපෝච උදකං ආසනේනච උපෝසතස්සේතානි පුබ්බකරණන්ති උච්චති. විශේෂයෙන්ම පොහොයගේ ආධුනික වික්ෂුන් වහන්සේලා පොහොයගේ ඇමදීම සිද්ධ කරන්න ඕන, පහන් දැල්වීම සිද්ධ කරන්න ඕන, ආසන පැනවීම සිද්ධ කරන්න ඕන, පෑන් බඳුන් තැබීම සිද්ධ කරන්න ඕන. ඒවා කටයුතු. ඒ වගේම පුබ්බකිච්ඡ ඔය ඡන්ද පාරිශුද්ධිය තුක්ඛානම් බික්ඛු ගණ්හාචෝ වාදෝ උපෝසතස්සේතානි පුබ්බකිච්ඡන්ති උච්චති ආදී වශයෙන් එතෙන් සිදු වෙන කාර්යයන්. ඒ වගේම භික්ෂුවගේ කැමැත්ත විමසීම, පාරිශුද්ධත්වයේ පිළිබඳ විමසීම, ඒ වගේම වැඩිහිටි භික්ෂුන් වහන්සේලාගේ අවවාද අනුශාසනා ලබා දීම, භික්ෂු ගණන කිරීම. ඉතින් මේ විදිහේ චාරිත්‍ර කොටසක් එතෙන්දි සිද්ධ වෙනවා ඒ විනය කර්මය හා සම්බන්ධව. ඇවත් දේශා ගැනීම. ඔව්, ඇවත් දේශනා කර ගැනීම. එතෙන්දි ජ්‍යෙෂ්ඨ භික්ෂුවක් සහ නවක භික්ෂුවක්. ඊළඟට මේ වැඩිහිටි පිළිවෙලින් වැඩ සිටීම, ඒ වගේම විශේෂයෙන්ම වැඩිමහලු පිළිවෙල අනුව සංඝමහලු පිළිවෙල අනුව වන්දනා කිරීම, තෙරුවන් වන්දනා කිරීම. භෝගී තත්ත්වයෙන් පසු වෙනවා නම් භික්ෂුවක් ඡන්දය අරගෙන ඇවිල්ලා කැමැත්ත පළ යුතුයි. මේ විදිහට එතෙන්ද සිදුවෙන චාරිත්‍ර කොටසකුත් තියෙනවා පොහොය ගේ තුල. එතකොට නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පැහැදිලි කළේ මේ වස් විසීමට පෙර ආතුව භික්ෂූන් වහන්සේගේ සූදානම් අධ්‍යාත්මික වශයෙන් මහ පුදුම සූදානම්. උන්වහන්සේලා මේ විනය කර්ම දේශනා කරලා උන්වහන්සේලා ඒවත් දිසාගෙන
පාරිශුද්ධත්වයටපත් වෙලා ඒ වෙලාවට යමෙකුට ඒ වත්පිළිවෙත් කරලා පින් සිද්ධ කරගන්න අවස්ථාව සැලසෙනවා නම් මහා පුදුම ශක්තියක් ඇති. ඒකට තුන් මාසෙ පුරා මේ සඳහා සූදානම් වෙන්නටයි මේ උපසම්පන්න හාමුදුරන් වහන්සේලා පොයකට සම්බන්ධ වුණා. නායක හාමුදුරුවෝ මේ මහ බැරෑරුම් බරපතල ඒ වගේම ශාසනික වශයෙන් තියෙන වටිනාම අවස්ථාව පිළිබඳවයි මේ කියන්නේ. වෙලාව නිසා අපි තව කරුණු කාරණා තිබුණත් අපි ඊළඟ කාරණාවට යනවා. අපේ තල්ගම්පල සුචිත්‍රාරාමාධිපති අපේ නායක හාමුදුරුවන්ගෙන් අහන්නට කැමති වෙනවා. මේ වත්කාල පරිච්ඡේදය තුල මහා පුදුම ගිහි පැවිදි සම්බන්ධතාවයක් තියෙන නායකව. ඒක කොයි ආකාරයෙන්ද පවත්වගෙන එන්නේ? විනය පිටකයේ සඳහන් වෙනවා දැන් භික්ෂුන් වහන්සේලා මුලින්ම මේ සංචාරක ජීවිතයන්නේ ගත කළේ. අපිට තිබුණේ නෑ මේ විහාරාරාම. කොහේ හරි නවතින එක තමයි කරේ. ඉතින් සංචාරක ජීවිතයක් තමයි මුලදී ගත කළේ භික්ෂුන් වහන්සේලා. දැන් වස් කාලය පැමිණෙනකොට මේ සංචාරක ජීවිත ගත කරන භික්ෂුන් වහන්සේලා යම්කිසි ගමකට පැමිණුණාම ගමේ මිනිස්සු ශ්‍රමණ ශාක්‍ය පුත්‍රීන් වහන්සේලා කියලා දැන හැඳිනගෙන අහනවා අයියා කොහින් ගච්ඡති? අයියා කියලා කියන්නේ අයියලා නෙමෙයි ආර්යයන් වහන්සේලා. එතකොට මේ ආර්යයන් වහන්සේලා කොහෙද යන්නේ? ඉතින් මිනිස්සු කියනවා මේ දැන් වස් කාලෙනේ අපි ඉන්න හිටින්න තැන් හදලා දෙන්න. ඒ නිසා ඔබ වහන්සේලා මේ ගමේ නවතින්න. අපිට ධර්මය දේශනා කරන්න. අපි ආහාර පාන සිව්පසය ඔබ වහන්සේලාට දෙන්න. දැන් විනය පිටකයේම තියෙනවානේ අර උදේනි කියන පුද්ගලයේ එයා විහාරයක් හදලා භික්ෂුන් වහන්සේලාට එන්න කිව්වා. මම මුලදී එතනින් නැවැත්තුවේ. දැන් භික්ෂුන් වහන්සේලාට නියම කරලා තිබුණේ නෑ මේ එහෙම යන්න කියලා. වස් සීමාව ඇතුළත. දැන් මේ සම්බන්ධතාවය පවත්වන්න ඕන නිසා තමයි බුදුහාමුදුරෝ සත්තාහකරණය කියන එක අනුදැනව දාලේ. ඔව්. දැන් මේ උපාසකයා ඒ විදිහට කිව්වහම දැන් මේක විමතියකටපත් වෙන උන්වහන්සේලා දැන් මොකද කරන්නේ? නමුත් බුදුහාමුදුරුවෝ ඉඩ දුන්නා. දැන් විනය නීති රීති තියෙන්නේ භික්ෂුන් වහන්සේලා බැඳ තබන්නවත් හිංසාවට පීඩාවට පත් කරන්නවත් මේ සිවුරෙම ඉන්න ඕන අදහසින් එහෙම නෙවෙයි. ඒ වගේම ජනතාව අපහසුවටපත් කරන්නවත් නෙවෙයි. හැම දෙනාගේම හිතසුව පිණිසයි. ඒ නිසා බුදුහාමුදුරුවෝ සත්තාහකරණය නැත්නම් දින 7කට කලින් ඉන්න ස්ථානයට එන්න පුළුවන් විදියට 7 වන දවසේ අරුණ උදාවෙන්ට පෙර ආතුව වඩින්නට ඕනේ එන්න කියලා. එතකොට භික්ෂුන් වහන්සේ මේ කාල සීමාව තුළදී බොහොම අදිෂ්ඨාන ශක්තියකින් ක්‍රියා කරන්නේ. ඇත්තෙන්ම සතිය පිළිබඳව සතිමත් බව හොඳින්ම පුරුදු පුහුණු කරන කාලය තමයි වස් කාලය. භික්ෂුන් වහන්සේට සිහිය නැති වුණොත් වස් කැඩෙනවා. නේද? අහනව නේද වස් බැඳලාවද කියලා. එහෙම අහනවා. මොකද්ද වස් බැඳලාවද කියලා කියන්නේ? දැන් භික්ෂුන් වහන්සේ අමතක වෙනවනම් යම් කිසි විදියකින් මේ සීමාවෙන් පිටට යනවා නම් අයං වස්සාන කාලෝ කියලා බෝඩ් එකක් ගහලා තියෙනවා. ඒක ලියලා සේනාසනේ හෝ ආරණ්‍ය හෝ එහෙම තියෙනවා. එතකොට භික්ෂුන් වහන්සේට මතක් වෙනවා මම දැන් මේ සීමාවෙන් යන්න තමයි යන්නේ. ඒ නිසා සත්තාහබ්බන්තරේ අහං පුන නිවත්තිස්සා. දවස් 7කට කලින් ඇතුළත මම නැවත එනවා කියන අදිෂ්ඨානයෙන් තමයි යන්නේ. එතකොට බලන්න දැන් උන්වහන්සේ සිහියෙන් ගත කරන්න ඕන. සිහිය කියන්නේ ඒ වගේම දායකයොත් බලාගෙන ඉන්නවා. දායකයොත් ඒක බලන් දායක බලන් ඉන්න දවස් 7 වෙනකම් බලන්න. දවස් 7ක් පහ වුණාද කියලා දැක්කොත් දායකයෝ දන්නවා. වස් නැහැ. එහෙනම් හාමුදුරන්ට අපි සූර පූජා කරන්නේ නැහැ. ඉතින් ඒ තරම් දන්නවා මිනිස්සු. ඕම ගෞරවය.
බොහෝම ඕනෑකම්. ඉතින් අර උපාසකතුමාගේ අදහස සම්පූර්ණ කරන්න ඕන නිසා බුදුහාමුදුරුවෝ ඒ අය පිළිබඳව සාමණේරි ශික්ෂාමාන ආදී වශයෙන් අම්මා තාත්තා ලැබුණාම මේ අහන්නේ මේ නිමන්ත්‍රණ එනකන් නැත්නම් ඇමතුම් එනකන් ඉන්න ඕනේ නැහැ. ගිහිල්ලා ඒව කරන්න කියලා. එතකොට කොයි තරම්නම් ඈත අතීතයේදී මේ පිළිබඳව උනන්දුවෙන් ක්‍රියා කළාද කියලා කියනවනම් සමහරු බොහොම ශ්‍රද්ධාවෙන් ක්‍රියා කළා වගේම සමහරු මේ කාල සීමාව තුළදී අපායට ගිහිපුවා අපෝ අර ප්‍රේතවත් වෙන කතාව ප්‍රේතවත් වෙන අර පේසකාර දියණියගේ කතාව ඒ පේසකාර දියණියගේ ස්වාමි පුරුෂයා 12 නමක් පැමිණෙනවා ඒ ස්ථානෙට ඒ ප්‍රදේශයට එතුමා කියනවා අපි ඔබ වහන්සේලාට මේ ඉන්න හිටින තැන් හදලා දෙන්නම් හැම දෙයකින්ම අපි සංග්‍රහ කරන්නම් කියලා එයා දෙනමක් බාර ගන්නවා අනිත් හාමුදුරුවෝ ටික බාර ගන්න ගමේ මිනිස්සු දැන් මේ ස්වාමි දියණිය එච්චර පැහැදීමක් නැහැ ඕනවට එපාවට උපාසකතුමා නම් බොහෝම ශ්‍රද්ධාවන්තයි හොඳට දානේ සකස් කරන උන්වහන්සේට හොඳට ප්‍රත්‍යයෙන් සංග්‍රහ කරනවා ඉතින් අර බිරිඳ නොහොඳ නෝකඩු නිසා නංගිට කියලා නංගින් පස්තාන කරනවා අවසානයේ දෙවෙනි නායක හාමුදුරනේ මේ එයා මේ අර දීපෝ ආහාර පාන මේ ලේ මුද්‍රා වේවා ඒ වගේම වස්ත්‍ර ඝන දේවල් වේවායි කියලා අවසානයේ ප්‍රේතාත්මයන් බලලා දුක්ඛිත භාවයකටපත් වෙනෝනේ දැන් අය කියනවා ඔය දෙන ආහාර අසුචි වේවා ඔය දෙන වස්ත්‍ර ගිනිගෙන දැවෙන්න ඕන ඔය විදියට අන්තිමට මේ තැනැත්තිය මැරිලා උපදින්නේ ප්‍රේතාත්මයක. එයාම පේනවා අපිට මේ වස් කාලයේ සෑහෙන ප්‍රවේශමෙන් දායකව වැඩ කරන්නට ඕනේ. ඒ වගේම පැවිදි පක්ෂයත් අපි කවුරුත් මේවා සුළු කොට සලකන්න අරකයි මේවා බැරෑරුම් ඒ වගේම විනයට අනුකූලව කටයුතු කරන්න. මේ කතාන්තරයේ දිග කතාවක්. නායක හාමුදුරනේ මම යොමු වෙනවා අපේ සෝරත පඬිත හාමුදුරන් වහන්සේගෙන් අපි නැවතත් උන්වහන්සේගෙන් අහන්න කැමති වෙනවා මේ විසීම පිළිබඳව ඒ වගේම තිබෙන චාරිත්‍ර වාරිත්‍ර අතර මේ වර්තමානයේ විශේෂ ප්‍රබෝධයක් ඇති වෙන්නට හේතු වූ නායක ස්වාමීන් වහන්සේලා කීප නමක් ඉන්නවා. ඒ පිළිබඳවත් අදහස් දක්වමින් කතා කීපයක් තිබෙනවා. නමුත් කතාන්තර කරන්න වෙලාවක් කෙනෙක් නැහැ. අපේ මේ ආගමික ප්‍රබෝධය ඇති කරගන්න ක්‍රියා කරපු නායක හාමුදුරුවෝ පිළිබඳව එහෙම සඳහන් කළොත් සංඝරාජ මහිමියන් පිළිබඳව එහෙමයි අපේ හාමුදුරනේ. පින්නතුනි ඒ ප්‍රශ්නය නම් ඊ타මත්ම කාලෝචිතම ප්‍රශ්නයක්. මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩම කරලා මහා පුනරුදයක් ඇති වුණා. ඒ වගේම අවාසනාවකට වගේ කාලිංග මාගලා ආක්‍රමණය කරනකොට යම් තැනකින් වැටෙනවා. නමුත් හැබැයි එතනින් නැගිටින්නට පුළුවන් දක්ෂ වියත් යතිවරු ගිහි අය බුද්ධිමත් අය නිරන්තරයෙන්ම බිහි වුණා. ඒ නිසාවෙන්ම කිසිම කරදරයක් නැතිව කෝට්ටේ යුගය වෙනකම්ම මේ මහා බෞද්ධ ලෝකය කිසිදු අඩුවක් නැතිව රැගෙන එන්නට පුළුවන්කම ලැබුණා. හොඳම සාක්ෂිය තමයි කෝට්ටේ යුගයේ රජකම් කළේ පඬිත 6 වන පරාක්‍රම බාහු මහරජුරුවෝ. ඒ රජුරුවෝ ඒ පුදුමාකාර දක්ෂේ ධර්මයේ පිළිබඳව පළල් දැනුමක් තිබුණු කෙනෙක්. බුද්ධිමතෙක්, අසූ පිරුතන් ඇත්තෙක්, බහුශ්‍රුතයෙක්. මේ රජුරුවෝ කොච්චරක්නම් ශාසනය වෙනුවෙන් වැඩ කළාද කියලා කියනවා නම් ඒ රජුරුවෝ අප්‍රමාණ සාහිත්‍ය වෙනුවෙන් යතිවරුන්ට උදව් උපකාර කළා. ඒ වගේම ගිහි පඬිවරුන්ට ගම්වර පවා පූජා කළා. මෙතුමා හොඳ උගත් බුද්ධිමත් කෙනෙක් නිසා, ධර්මය ගැන දත් කෙනෙක් නිසා පරිස්කාර සහිතව කටින වස්ත්‍ර 3432ක් පූජා කරලා තියෙනවා. මම හිතන්නේ වැඩිම කටින චීවර පූජාවක් කරපු රජුරු. ඉතින් ඒ
සියල්ල එහෙම වෙද්දී වටින පොතක් අපට ලැබලා දුන්න අපේ හාමුදුරුවනේ පුරාණ කටින වංශය කියලා. ඒක තමයි කිරිවත්තුඩුවේ පඤ්ඤාසාර හාමුදුරුවෝ අද පවතින කටින වංශයට මූල බීජ විදිහට අරගෙනත් තියෙනවා. ඉතින් කොහොම වුණත් ඒ කාලයක් ගෙවිලා ගියා. අන්තිමට එනවා මහනුවර යුගය හරීම දුක්මුසුයි. ඒ කාලය තුල හැබැයි කොහොම වුණත් අපේ මේ බෞද්ධ රට බෞද්ධකම කොහෙන් හරි රැකගන්න යුග පුරුෂයන් පහළ වෙනවා. ඒ යුග පුරුෂයෙක් තමයි තුම්පනේ රටින් බිහි වෙන්නේ වැලිවිට කියන ගමෙන් කුලතුංග පරම්පරාවෙන් තමයි මේ කුමරුවා බිහි වෙන්නේ. අවුරුදු 16 වෙනකොට කොහොමවත්ම කැමැත්තක් දක්වන්නේ ගිහි ගෙදර ඉන්න අම්මා තාත්තා හරිම අකමැති මහාන කරන්න. මොකද ගණින්නාන්සේලා වැඩ සිටිය යුගයක් නිසා. ඉතින් කොහොම හරි අවසරය අරගෙන සූර්යගොඩ පන්සලට ගිහිල්ලා මහාන වෙලා උන්වහන්සේ තනියෙන් තමයි මේ හැම දෙයක්ම ප්‍රගුණ කරන්නේ. හොඳ දේවල් ටික හොයාගන්න උත්සාහ ගන්න. ඒ වෙලාවේදී උන්වහන්සේ සූර්යගොඩ පන්සලේ මහාන වුණත් තමුන්ගේ ගුරුවරයා ගණින්නාන්සේ නමක් වුණත් මුන්වහන්සේ තමුන්ම ඉස්සර වෙලා සිල්වත් වෙනවා. දස සීලය බිඳක්වත් අඩුවකට ආරක්ෂා කරනවා. හොඳ සිල්වන්ත කෙරණමක් වෙනවා. ආන් සිල්වත් සමාගම සකස් කරන්නට පුළුවන් වෙන්නේ උන්වහන්සේගේ සිල්වත්කම නිසා. උන්වහන්සේ ඉගෙන ගන්න කොච්චර ආසාවක් දැක්වුවද කියනවනම් බාල අවතාරය ඉගෙන ගන්න උන්වහන්සේට අවශ්‍ය කළා පාලියෙන් මේවා තියෙන නිසා බුදුදහම එකතු වෙලා තියෙන නිසා. ඒ නිසා උන්වහන්සේ බැලුවා පල්කුඹරේ හාමුදුරුවෝ ඉන්නවා. හැබැයි මූලික ටික ඉගෙන ගන්න නම් ඒ වෙනකොටත් ලේව්කේරාලහාමි මොකක්ද වරදකට සිරගත කරලා තිබුණේ නොකරපු වරදකට. එතුමා එළයල් කර හොයා බලාගෙන වඳින්න පුදන්න එන බෝධිය බලාගෙන ඉඳලා එතෙන්ට පැංචක් එක්කලා යනවා. ගිහිල්ලා දවස් ගාණක් ගත කරලා අමාරුවෙන් ඉඳලා අන්න රාලහාමිව යාප්පු කරගෙන බාලවතාරේ නාමකාණ්ඩය ඉගෙන ගන්නවා. ඊට පස්සේ තමයි පල්කුඹරේ හාමුදුරන් වහන්සේ ළඟට යන්නේ. ඊට පස්සේ තමයි උන්වහන්සේගේ අතින් මහා සුවිසල් පොත් කන්දරාවක් බිහි වෙන්නේ. පාලි වලින් තාමත් මිහල ඥානයක් ලබාගත්තු කෙනෙක්, සංස්කෘත භාෂාවෙන් හොඳ දැනුමක් ලබාගත්තු කෙනෙක්, සිංහල භාෂාව හොඳ දැනුමක් ලබාගත්තු කෙනෙක්, ත්‍රිපිටක ධර්මය පිළිබඳව මනා දැනුමක් ටිකෙන් ටික ලබාගත්තු කෙනෙක්. ඒ නිසාවෙන්ම අත්හැරිච්ච බොහෝ දේ, ඒ කියන්නේ වල් බිහි වෙච්ච විහාරාරාම ප්‍රතිසංස්කරණය වෙන්නේ මේ සිල්වත් සමාගම හරහා. ඒ වගේම දැතිවෙච්ච පින්ඩපාතය අපට නැවතත් ලැබෙන්නේ උන්වහන්සේගේ මේ කැපකිරීම නිසා. උන්වහන්සේ සතුටු වෙන්නේ නැහැ එතනින්. උන්වහන්සේගේ අරමුණ එකයි, කොහොම හරි ලංකාවේ දැන් උපසම්පන්න භික්ෂුන් වහන්සේලා නැහැ. ඒ නිසා මම කොහොම හරි රජුරුව මෙල්ල කරගෙන කැමති කරගෙන ඒ රජුරුවන් හරහා තියෙන මේ උපසම්පදාව තියෙන කිනම් හෝ දේශයකින් මම ගේනවා කියන අදිටනින් තමයි මේ සියල්ල කරගෙන ගියේ. ආන් වාසනාව පෑදෙනවා. රජුරුවත් කොහොම හරි මුන්වහන්සේගේ තියෙන දක්ෂතාවලට පැහැදිලා මුලදී නම් අකමැති වෙලා හිටියේ. පස්සේදී පැහැදිලා ඕන් අවස්ථාව සලස්වා දෙනවා. වාර 2ක් යනවා. ඒ සියල්ලම ව්‍යර්ථ වෙලා යනවා. තුන්වෙනි වතාව යන්තම් සියම් දේශයට ගිහිල්ලා වර්තමාන තායිලන්තයෙන් උපාලි හාමුදුරුවන් වහන්සේ ප්‍රමුඛ 20 වර්ගික භික්ෂුන් වහන්සේලා වඩම්මවලා නැවත නැති වෙච්ච අපේ රටේ උපසම්පදාව මේ පිහිටවන්නේ අපේ සංඝරාජ මහතෙරුන් වහන්සේ. ඒ සංඝරාජෝත්තමයන් වහන්සේ එදා මේ මහා කාර්යභාරය ඉෂ්ට කළ නිසා තමයි අද මේ ඇත්තන්ට තමන්ගේ වෙහෙර විහාරස්ථානවල මේ වස්පින් කරන්න මේ දේවල් ටික කරගෙන යන්න පුළුවන්කම ලැබෙනවා. මේ කොරෝනා කාලයේ තුල දැන් වර්ෂ 2ක් උපසම්පදා කටයුතු සිදු කරගන්න අපේ මේ ලංකාවට පුළුවන්කම ලැබුණේ නැහැ නේද? අපේ පඬිතුමානේ ඇත්තටමයි රෝහණ පාර්ශවයේ යටින් ඉදිරියෙන් ඉන්නවා. මේක මහා සාපන්න කාලයක්. ඒ නිසා ලංකාවේ රාජ්‍ය වලින් ඒක අමතක කරලා තියෙද්දී සමහර විට අනිත් නිකාවල නම් ඒ දේ මං හිතන්නේ වෙන්න තෑතේ. නමුත්
මත්ස්‍යයන් නිකායේ අපේ මේ රෝහණ පාර්ශවයේ මේ වතාවෙත් ඒ උපසම්පදා විනය කර්මය කළා. සියලුම මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාත් රටේ රජුරුවොත් රාජ්‍ය තන්ත්‍රයේ මේ වන අයත් කල්පනා කරන්න ඕන මේ කාලේ ප්‍රාදේශීය වශයෙන් උපසම්පදාව සිද්ධ කරා නම් හොඳයි. ඒකට අවශ්‍ය කරන ප්‍රතිබල සම්පන්න භික්ෂුන් වහන්සේලා නැතුව නෙවෙයි. උත්තත් අපේ හාමුදුරනේ දැන් නිදහස අරගෙන අපි අවුරුදු 73ක් විතර වෙනවා. දැන් අපි කතා කරන්නේ අතීත රජවරු ගැන. කෝ අපේ පහළ වෙච්ච පාලකයෝ මේ විදියට කැප වෙලා මේ දහම වෙනුවෙන් වැඩ කරපු අය, කටින පින්කමක් වෙනුවෙන් වැඩ කරපු අය. අන්න ඒක ගැටලුව. මොනවාදී මේ මහා වංශයේ තියෙනවා කඨින පූජාවල් මෙච්චර කළා මෙහෙම කළා කියලා රජු. ඉතින් නායක හාමුදුරනේ කාලයත් එක්ක අපි ඊළඟට යොමු වෙන්නට කැමති මේ වස් විසීම පිළිබඳව. වස් විසිය යුතු ස්ථාන, නොවිසිය යුතු ස්ථාන ආදිය ගැන සඳහන් වෙනවා. අපේ වල්පොළ ගුණරත්න නායක හාමුදුරුවෝ පිළිබඳව කරුණු සඳහන් කළොත්. ඔව්. වස් විසීමේ චාරිත්‍රය හා සම්බන්ධ බොහෝ කරුණු මහා වග්ගපාළියේ වස්සූපනායක ඛණ්ඩකය තුල සඳහන් වෙනවා. ඒ සඳහන් වෙන ආකාරයට දැන් භික්ෂුන් වහන්සේලාට වස් වසන්න කියලා නියම කළත් කුමන ස්ථානයක වස් විසිය යුතුද කියන කාරණා පිළිබඳව ගැටලුවක් ඇති වෙනවා. මොකද මේ ආරාම පිළිගැනීමේ අවසරය මුලදී නොලැබී නොනිසා. කොහොමවත් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට වස් විසීමට සුදුසු ස්ථාන හා වස් විසීමට නුසුදුසු ස්ථාන මොනවද කියන වගේ පිළිබඳව පැහැදිලි කර දීලා තියෙනවා. එතෙන්දී වස් විසීමට සුදුසු ස්ථාන මහා වග්ගපාළී වස්සූපනායක ඛණ්ඩකය සඳහන් වෙනවා. විහාරය, ඒ වගේම ගරුණ්ඩ පක්ෂාකාර ඇති ගෙය, ඒ වගේම දික්පහය, ඒ වගේම සඳලු සහිත ගෙය, ගුහාව. මෙන්න මේ ස්ථාන වස් විසීමට සුදුසු ස්ථාන විදියට බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට නියම කළා තියෙනවා. ඒ වගේම වස් විසීමට නුසුදුසු ස්ථාන කිහිපයක් බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දීලා තියෙනවා. ගස් බෙන, මොකද එදා කාලේ වස් වසන්න කිව්වන් පස්සේ පමණක් භික්ෂුන් වහන්සේලා මහ විශාල ගහක බෙනයක වස් වසන්න පටන් ගත්තලු. ඉතින් අර මිනිස්සු දොස් කියන පටන් ගන්නතර පන්නේ තහමුනේ පිසාච පැටවුන් වගේ කියලා මේ භික්ෂුන් වහන්සේලා මේ ගස් බෙනවල වස් වසන්න යොමු වෙච්ච නිසා. ඒ වගේම ගස් අතුමත වස් වසන්න යොමු වුණාලු. ඒ වගේම විශේෂයෙන්ම දොර පියන්නේ නැති ස්ථානවල එලිමහන, ඒ වගේම මිනි කාමරය, ඒ වගේම විශේෂයෙන්ම කුඩයක් යට, සැලියක් යට ආදී ස්ථාන, ගැල්වල, නැව්වල. ඔව්. මේ වගේ නුසුදුසු ස්ථාන බුදුහාමුදුරු කියනවා මේ ස්ථානවල වස් වසන්න එපා ඔබ වහන්සේලා කියලා නියම කරන්නට යෙදුණා. ඒක තමයි වස් විසීමට සුදුසු ස්ථාන හා නුසුදුසු ස්ථාන පිළිබඳ ඒ වගේ වස්විසු ස්ථාන හැරදාමා යන අවස්ථාවක් තියෙනවා නේ. එහෙම ගැනත් නායකතුරුනි සඳහන් වෙනවනේ. ඔය ඒ අන්තරායකර ධර්ම පහළ වුණාම මේ ගිනි තියෙනවනම් ලැබු ගිනි වගේ දේවල් වෙනවනේ. සමහරට ජලය ජලයෙන් යට වෙනවනම් කුදුරු ගම ඒවා නිසා ඒ වගේම වෛශ්‍යාවන්ගෙන් කරදර තියෙනවනම් මේ සමහර විට තොරුන් නැවිල්ලා ඒ කාලේ ගම් පිටින් පළවා හරිනවා. ඒතකොට වස්සමදන් වෙලා හිටියොත් උන්වහන්සේලාටත් යන්න වෙනවලු විසකුරු සර්පයක් සර්පය වැඩි අමනුෂ්‍යයා ආදීනේ ඊළාට ආවාසයේ ගින්නෙන් විනාශ වුණොත්, ඒ වගේම ගොදුරු ගම ජලයෙන් විනාශ වුණොත්, සෙනසුන් ජලයෙන් විනාශ වුණොත් ආදී අවස්ථාවන් නැවතුණත් පුළුවන් කියලා කියනවා මේ වස්වසන. මොකද මුහුදේ අවුරුදු ගණන් තියෙනවනේ. නැවක වුණත් කමක් නැහැ. ඒ ගැනත් මහා වග්ගපාළියේ සඳහන් වෙනවා. ඉතින් අද දවසේ අපි මේ සාකච්ඡා කරන්නට යෙදුනේ වත් කාල පරිච්ඡේදයේ තුල අනුගමනය කළ යුතු චාරිත්‍ර, වාරිත්‍ර, ඒ වගේම සදහැවතුන් මේ සඳහා සූදානම්. වස්සානේ ප්‍රාර්ථනා කළා. වස්සානය නිරන්තරයෙන්ම ප්‍රාර්ථනා කරන්නට යෙදුණා. අපේ පැරණි රජ දවසේ තියෙනවා නායක හඳුරන්නේ අර ආර්ය වංශ දේශනාව, ඊළඟට ගිරිබණ්ඩ පූජා ආදී මේ වස් කාලයේ තමයි මේවා සිද්ධ කරනු ලබන්නේ. විශේෂයෙන් මේ භික්ෂුන් වහන්සේලා ඇත්තෙන්ම වස් කාලේ එනකම් බලන් ඉන්නේ. දැන් බුදුහාමුදුරු ගාවට ගිහිල්ලා බුදුහාමුදුරුගේ කාලේ කමටහන් ගන්නවා. අරගෙන බුදුහාමුදුරුවෝ ඉතින් කමටහන් දෙනවා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා කොහොම හරි බලනවා මාර්ගඵලයක් ලබා ගන්න. මාර්ගඵල ලබා ගැනීමයි බලාපොරොත්තුව. ඔව්. ඊට පස්සේ ආපහු කැමැති මාර්ගඵලය ලබා ගත්තට පස්සේ බුදුහාමුදුරුවෝ හම්බෙලා ගිහිල්ලා ඒක ප්‍රකාශ කරනවා. බුදුහාමුදුරුවෝ අහනවා. ඇහුවාම හරි සන්තෝෂෙන්
ඒ නිසා අපේ දායකයොත් මේ කාරණාවට කැමති. දැන් අපේ රටේ ওই තෝනියගල සෙල්ලිපියේ ශ්‍රී මේඝවර්ණ රජතුමා දවස ওই මේ දේව කියලා ඇමතිවරයෙක් ඉඳලා තිබුණා. එයාගේ පුතා මේ වී උඳු මුං ආදිය වගා කරලා ඒවින් ලැබෙන ධාන්‍ය වලින් මේ විකුණලා ලබාගත් ධනය වෙහෙරට පූජා කළා. භික්ෂුන් වහන්සේලාට පූජා කළා. ඒ පින්කම කරන්න ආර්යවංශ උත්සවයේ සිද්ධ කරන්න. ඒ වගේම දේවගිරි විහාරය පිළිබඳව සඳහන් කරලා තියෙනවා. ওই ලබු යට බැඳි ගල සෙල්ලිපියේ සඳහන් වෙනවා. ඒත් මේ ඒ සඳහා දිය යුතු මේ ධන දාණය ලබා දුන්න බව. ඒ නිසා ඉතිහාසයේ මහ පුදුම විදියට අපේ දායකයෝ එකතු වෙලා රජවරු එකතු වෙලා මැති ඇමතිවරු එකතු වෙලා තමයි මේ පින්කම කරලා තියෙන්නේ. ඉතින් අදටත් අපේ රටේ රටවැසියනොත් මේ ශ්‍රී ලංකාදීපයේ මහා සද්ධාවෙන් තමයි මේ වස් කාලයේ පින්කම් ආදිය සිද්ධ කරන්න එකතු වන්නේ. ඒ නිසා ඔබ මේ ආධ්‍යාත්මික ශක්තියයි ගොඩනගාගත යුත්තේ සිල් සමාදන් වෙලා ඒ වගේම ගුණවත් යහපත් කටයුතු කිරීම ඔබට ඔබේ ජීවිතේ සාර්ථක වන්නට හේතු වෙනවා. සිල්වත් ගුණවත් යම් භික්ෂුවක් ගම් දනව්වල අසුරු කරමින් වැඩ සිටිනවා නම් ඒ ගම් දනව්වල ජනතාවද තුන් තැනකින් බොහෝ පින් රැස් කරගන්න බව අංගුත්තර නිකායේ තික නිපාතේ සඳහන් කොට වදාළ ඒ තුන් ස්ථානය තමයි සිත, කය, වචනය කියන තුන් දොරින්ම පින් සිද්ධ කරගන්න කාලයයි මේ උදා වී තිබෙන්නේ. ඒ නිසා ඒ පිළිබඳවයි අද සාකච්ඡා කළේ. සාකච්ඡාවට වැඩම කළ දර්ශනපති මානවිල රතනශ්‍රී නායක හාමුදුරන් වහන්සේ, ශාස්ත්‍රපති හක්මන සෝරත පඬිත හාමුදුරන් වහන්සේ, අසත් ගෞරව ශාස්ත්‍ර වේදී වල්පොළ ගුණරත්න නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු අපේ සංඝ රත්නයට බොහොම පිං. අපේ හරිදේ ටීවී මාධ්‍ය ආයතනයේ අධ්‍යක්ෂකතුමන් ඇතුළු කාර්ය මණ්ඩලය මේ සඳහා අපකැප වෙලා ක්‍රියා කරනවා. අපි ඒ අධ්‍යක්ෂකතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයටත් අපි පින් දෙනවා. මේට හරිදේ ටීවී මාධ්‍ය ජාලය ඔස්සේ විකාශනය වෙන මේ සඳහා එකතු වුණ ඔබ හැම දිනාටත් තුරුණුවන් සරණින් සියලු යහපත උදා වේවායි ප්‍රාර්ථනා කරනවා. කළ කුසල බලයෙන් තුරුණුවන්ගේ සරණින් මිදී හැම විපතෙන් කල් ගෙවේවා සැපෙන් සතුටෙන්. තුරුණුවන්ගේ සරණින් ජයශ්‍රී විජයශ්‍රී මහබෝධින් වහන්සේගේ ආශිර්වාදයෙන් ඔබ හැමට සිතක්ම වේවා.